සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ සියලු දෙනාටම. සදහැවත්නි, අපමණ කලකට පසුව මනු පරපුර නැමැති තුරු මුදුනත පිපී මහා ප්‍රඥා සුගන්ධයෙන් මේ මුළු ලෝකයේම සුගන්ධවත් කළ එකම තථාගතයන්න් වහන්සේ අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ. සදහැවත්නි, ඒ උතුම් ප්‍රඥා සුගන්ධයෙන් සුවඳවත් වන්නට ඔබට ධම්මාවත විවර කර දෙන යුගයේ කලන මිතුරාණන් වන බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත උත්තරීතර ධර්මදේශනාව ඓතිහාසික මාතර පුරවරයේ මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ත අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සදහවත්නි, මෙම සුමధుර ධර්මදේශනා පැවැත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගොතටුව චන්දන විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, එම සුමధుර ධර්මදේශනාවේ උතුම් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මාතර තිහකොඩ පදිංචි තිලින රාජපක්ෂ මහතා ප්‍රධාන එම පවුලේ සදහැවතුන් පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් ධර්මදේශනාව පින් සිත් උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පුත්තෝ බුද්ධස්ස දායාදෝ කස්සපෝ සුසමාහිතෝ පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගාපායංච පස්සති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව යශෝදරාවගේ චරිතයට පමණක් දෙවිනි වෙන මේ ශාසනයේ චරිතයක් වෙත්නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි පින්වත්නි, ඉෂ්ටේ පාර්ශවගේ පැත්තෙන් ගත්තහම බද්ධා කාපිලාණයයි. එනිසා අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව බද්ධා කාපිලාණී මහරහත් භික්ෂුණිය පිළිබඳව. ඒ සසර පුරාවටම පාරමී පුරාගෙන ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ ලැබුවේ බද්ධා කාපිලාණියයි. ඒ කියන්නේ ඇයට පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණ කියලා අපි කියන්නේ සිංහලෙන්. භික්ෂුණීන් අතර ඇයට පුළුවන්කම තියෙනවා තමන්ගෙත් අනුන්ගෙත් ආත්ම භාව
100ක්ද 1000ක්ද ලක්ෂයක්ද ආදී වශයෙන් එහාට බලලා මෙහාට විල්ල කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේකට උපමාවක් දක්වනවා. හරියට කොයි වගේද? මේ ගමේ තොරතුරු මේ ගමේ මිනිස්සෙක් වෙන ගමකට ගිහිල්ලා ඒ ගමේ තොරතුරු හොයාගෙන ඇවිල්ලා මේ ගමට කියන්න ආසේ. කෙනෙක්ගේ ආත්ම භාව බොහෝ ප්‍රමාණයක් එහාට බලලා මෙහාට විල්ල කියන්න පුළුවන්. ඒ දක්ෂම කෙනෙක් හිටියනම් මේ සසුනේ ශ්‍රාවිකාවන් අතර වෙන කවුරුවත් නෙවෙයි භද්‍රා කාපිලානියයි. භද්‍රා කාපිලානිය කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඔයත් දන්නවා මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සසුන සුරක්ෂිත කරන්න වෙහෙස වුණු මහන්සි වුණු උත්තමයෙක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පුරාණ පාද පරිචාරිකාව නැත්තම් ගිහි කල බිරිඳයි භද්‍රා කාපිලානිය කියලා කියන්නේ. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ සසුනේ හපංකම් කරන්න පුළුවන් පුරුෂයන්ට විතරක් නෙවෙයි ස්ත්‍රීන්ටත් පුළුවන් කියන එක මතක තියාගන්න ඕනේ. අම්මලට බැරි මේ ලෝකේ බුදු වෙන්නයි සක්විති රජ වෙන්නයි විතරයි. ධර්ම මාර්ගය තුල ගමන් කරලා නිවන් අවබෝධය කරා යනවනම් ස්ත්‍රීත්වයේ බාධාවක් නෙවෙයි පින්වත්නි. ඇයි? නුවණ තියෙනවනම් ප්‍රඥාව තියෙනවනම් සම්මා ධම්මං විපස්සතෝ දහමත් මනාව දකින්න පුළුවන් නම් ඉත්ති භාවෝ නෝකින් කෛරා ස්ත්‍රී භාවයේ මොකක් කරන්නද පින්වත්නි? නුවණ තියෙනවනම් බුද්ධිය තියෙනවනම් ස්ත්‍රී භාවයේ මොකක් කරන්නද? නේ ඒ නිසා සමහර ස්ත්‍රීන් විමුක්ති සෝවේ සලසාගෙන මාරයන්ටත් අභියෝග කළා. සමහර ස්ත්‍රීන් පුරුෂයන්ටත් වඩා මේ සසුන ඉහළට ගියා පින්වත්නි. ඒ නිසා මේ ලෝකේ බොහෝ ස්ත්‍රීන් දුක සැපක් බවට පරිවර්තනය කරගත්තා. දුක මැත්තේ කවදාවත් නැහෙන්න උත්සාහවන්ත වෙන්න එපා. ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා. ඇයි? මේ දකින්න දේවල් දැකපු දේවල් හොඳටම ඇති. මෙච්චර දේවල් දැකලත් ආයි කවුරු හරි කෙනෙක් හිතනම නම් මනුස්ස ලෝකෙට එන්න ඒ මනුස්සයගෙන් ඇති වැඩක් නැහැ. කොච්චර දේවල් දැක්කද? අපි සුනාමි දැක්කා. අපි යුද්ධ දැක්කා. අපි කුණු කන්දවලට මිනිස්සු යට වෙලා මැරෙනව දැක්කා. නායනව දැක්කා. ගම් වතුර දැක්කා. මේ ඔක්කොම දැක්කා. ඉතින් මේව දැක දැකත් ආයි මෙහෙට මෙන්න හිතනවා නම් කවදාවත් ප්‍රාර්ථනා කරන්න එපා. මෙතනින්ම මේ ගමන අහවර කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළෙත් මේවා යම් කෙනෙක් දැකලා නුවණින් අවබෝධ කරගෙන මෙන්න මේකයි ලෝකයේ සහ ජීවිතයේ යථා ස්වභාවය කියලා ආන්නේත්තාට ඉක්මනින් සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔයත් හිතන්න එපා ලොකු මාලිගාවල සැප තියෙනවා කියලා. ඒවයි තමයි වැඩිපුරම දුක තියෙන්නේ. ලස්සනට පේනව බැලු බැලමට බාහිරින් බොහොම ලස්සනයි ලොකු මාලිගාවක් කියලා. නමුත් ඔයත් දන්නේ ඇතුළේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. පැල්පතේ තියෙන සතුට නෑ පින්වත්නි මාලිගාවල. ඇයි මිනිස්සු මහ පුදුමාකාර පීඩාවකින් දුකකින් ඒ වගේම චිත්ත සංහිඳියාවක් නැතුව ওই මාලිගාවල ගොඩාක් මිනිස්සු ජීවත් වෙන්නේ. ඇයි දෙයනේ නඩත්තු කරන්න ගෙනියන්න මොනතරම් දේවල් නම් කරන්න ඕනේද? ඒ සෑම දෙයක්ම සිතින් සංවිධානය කරන්න ඕනේ. නමුත් මේ ලෞතර ධහම තුල සැපය ලැබූ උත්තමයන් වහන්සේලා දුකත් සැපත් දෙකම උපේක්ෂා සහගතව දරාගත් උත්තමයන් වහන්සේලා. ඔයත්න්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් බුදුහාමුදුරුවෝ කැලෑවේ භාවනා කරනකොට කැලෑවේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දුකින්ද ඉන්නේ කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා දේවතාවෙනි දුක් වෙන්නේ මට මොනම නැති වෙලාද කියලා ඇහුවා. මිනිස්සු දුක් වෙන්නේ මොන නැති වුණොත් මොනවා හරි. ආයි මේ දේවතාව අහනවා දැන් ඔබ වහන්සේ සතුටින් දින්නේ කියලා ඇහුවා. බුදුහාරකෝ සතුටු වෙන්නේ මට මොනවා තිබිලද කියලා ඇහුවා.
ලස්සන උත්තරයක් නේ ඒක. දැන් අපෙන් ඇහුවා මේ දවස්වල කොහොමද අපි කියන්නේ ඔන්න ඔහි ඉන්නවයි කියලානේ. අපි බලන්නකො බුදුහාරගේ උත්තරේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද කියලා ඇහුවා. සතුටින් දින්නේ කියලා. සතුටු වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. මේ దేవතාව අන්තිමට කිව්වනේ දෙයි හාමුදුරුවනේ සතුටකුත් නැති දුකකුත් නැති මිනිහෙක් ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ මිනිස්සෙක් මගේ ජීවිතේට දැකලා නැහැ කිව්වා. ඒක අමුතු උත්තරයක් නේ. දේවතර හරි පුදුමයි. මේ වගේ මිනිහෙක් මම කවදාවත් දැකලා නැහැ කිව්වා. අන්තිමට බුදුහාමුදුරු මේක විස්තර කරනව දේවතාවිනේ මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවායි කිව්වා. මිනිස්සුන්ට සැප වැඩි වුණා මුන් හිටිතෙන් අමතක වෙනවා. එතකොට මිනිස්සු දන්නේම නැහැ ආපහු වැටෙන්නේ දුකට. ඒක ලස්සන දෙයක් තේරුම් ගන්න ඕනේ. පින්වත්නි සැප වැඩි වෙනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඒ සැපය තුල මේ සැප විඳින්න එපා කිව්ව නෙමෙයි. සැපය වැඩි වෙනකොට සල්ලි වැඩි වෙනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ශනියකින් ඒව නැති වුණාට පස්සේ ආපහු ලොකු දුකකට වැටෙන්න පුළුවන්. නැති මිනිහට දුක් වෙන්න දෙයක් නැහැ. කොහොමත් නැහනේ. නමුත් තියෙන මිනිස්සයාට නැති වුණාම එකපාරට ඒව තුල මහ ලොකු දුකකට වැටෙන්න පුළුවන්. මේ හම්බ කරන්න එපා කිව්ව නෙමෙයි. දවසට කෝටියක්ද හම්බ කරන්න පුළුවන් හම්බ කරන්න. ඒත් වරදක් නැහැ. නමුත් ඒ අනිත් පැත්තට පෙරළුණු දවසට ඒව දුකට පෙරලෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවසට 1000ක් හම්බ කරන මිනිස්සයා ඒ 1000න් සතුටු වෙනවා. දවසට ලක්ෂයක් හම්බ කරන මිනිස්සයා ලක්ෂය අහිමි වෙනකොට දුක් වෙනවා. එතකොට සතුට තියෙන්නේ 1000 හම්බ කරන මිනිස්සයාටද ලක්ෂය හම්බ කරන මිනිස්සයාටද? 1000 හම්බ කරන මිනිස්සයාට. ඇයි? ඒ 1000 හම්බ කරන මිනිස්සයා ඒ 1000 කලමනාකරණය කරගෙන ජීවිතේ ලස්සනට ගෙවාගෙන යනවා. නමුත් දවසට ලක්ෂය හම්බ කරන මිනිස්සයා ලක්ෂය හිමි වෙනකොට දුක් වෙනවා. ඒසා බුදුහාමුදුරු වදාළේ මේ හම්බ කරන්න එපා කියන එක නෙවෙයි. යමක් වෙන්න තියෙනව නම් ඒ දේ වෙන බව දැනගෙන කලින්ම දැනගෙන හඳුනාගෙන කටයුතු කරන්න. එදාට ඒ දේ වුණත් ඒ පුජ්‍යලයට දුක නෑ. දැන් බලන්නකෝ මේ தත්ත්වය මේ වසංගත தත්ත්වය වුණත් අපිට දැන් ලොකු පාඩම් ඉගෙනනවනේ. ශනේයකින් අපේ සියල්ල නතර කළා. දැන් අපිට මේ වගේ දෙයක් ඉදිරියේ බැරි වෙලාවක් හරි ආවොත් අපිට දාට ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඇයි? එක පාරක් හරි මේ தත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් තරමේ ශක්තියක් අපි ජීවිත තුළ ඇති කරගත්තා. කවදාවත් නැතුව. නේ? කවදාවත් නැතුව. අපි කවදාවත් එහෙම දෙයක් ප්‍රාර්ථනා කරනව නෙමෙයි. හරි එහෙම දෙයක් ආවා කියමුකෝ. එදාටත් අපිට ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු වදාලේ යාළුවෝ උනත් ඇසුරු කරන මුල් කාලේ පින්වත්නි හරි හොඳයි. යාළුවොත් වෙනස් වෙන්නේ කාලයක් යනකොටයි. වෙනස් වුණත් එදාට දුක් වෙන්න එපා. ඇයි? ඒ මනුස්සයාගේ යථා ස්වභාවය තමයි ඒ ටික ටික මතුනේ. යාළුවෝ ඇසුරු කරන්න එපා කිව්ව නෙමෙයි. ඇසුරු කරන්න ඕනේ. හැබැයි ඇසුරු කරලා යම් දවසක මැදක් හරියේදී වෙනස් වුණාට පස්සේ මිනිස්සු දුක් වෙනවා. මිනිස්සු කියන්නේ දෙයනේ මේ මිනිස්සේ ඇසුරු කරපු මුල් කාලේ හරි හොඳයි. දැන් තමයි මේ ඔක්කොම. නෑ ඒ මිනිස්සේ ඉස්සරත් එහෙම තමයි. ඒ මිනිස්සයාගේ යථා ස්වභාවය තමයි මතුනේ. මේ කිව්ව මොකුත් නෙමෙයි. වෙනස් අතුරු කරන්න. ඇසුරු කළාට කමක් නෑ. ඇසුරු කරන්න වෙනස් වෙන බව දැනගෙන එදාට වෙනස් වුණත් දුක නෑ. කොච්චර ලස්සනයිද. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගන්නපුවා මේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කුසලයේ සොයාගෙන ගිය ගමනේදී බුදුරජාන් වහන්සේට හමු නොවෙච්ච දෙයක් නෑනේ. දුකත් හම්බුණා, සැපත් හම්බුණා, කීර්ති ප්‍රශංසා නින්දාප මේ ඔක්කොම හම්බුණා. නමුත් බුදුරජාන් වහන්සේ කවදාවත් කුසලේ විනාශ කරගත්තේ නෑ. කුසලේ නසාගත්තේ නෑ. යම් ප්‍රතිෂ්ඨාවක් අනුව කටයුතු කළාද අභිමතාර්ථයක් අනුව ඒ අභිමතාර්ථ ඉෂ්ට කරගෙන මිසක් බුදුරජාන් වහන්සේ කවදාවත් ඒ වීරිය ඇතහැරියේ නෑ. ඒ වගේ මේ ශාසනයේ හිටපු
ලස්සනම කාන්තාවක් තමයි යශෝදරාවට දෙවෙනි වෙන කවුරුවත් නෙවෙයි භද්‍රා කාපිලානිය. ඒ පින්වත්නි මේ මුළු සසර පුරාවටම මහ පුදුම විදියට පින්දහම් කරගෙන ආවේ. කවදාවත් තමන්ගේ සාමියට හරස් කැපුවේ නැහැ. ඇයි? තමන්ගේ සාමියා බුදු වෙනව දකින්න නෙවෙයි. තමන්ගේ සාමියා කවදා හරි දවසක සිවුරක් පරවගෙන මේ සසුනේ ලස්සනට බබලන සාමින් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නව දකින්නයි ඇයි බොහෝ දුරට කල්පනා කළේ. ඒ කවුරුවත් නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ ශාසනයේ දුතාංගධාරින් අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ වෙන කවුරුවත් නෙවෙයි පින්වත්නි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඔයයන්ට මතකයි බුදුහාමුදුරුවොත් එක්ක සිවුරු මාරු කරගත්තෙත් ඔය හාමුදුරුවෝ. ඔයයන්ට මතකද සිවුරක් මසාගෙන සිවුරක් පොරවගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා කිව්වේ බුදුහාමුදුරුවනේ ඔය සිවුර මට දෙන්න. මගේ සිවුර මං ඔබ වහන්සේට දෙන්නම්. ඉල්ලපු හැටිය දුන්නේ නෑ. එහෙනම් මොකද්ද කිව්වේ? මහා කාශ්‍යප මගේ සිවුර දෙන්නම්. හැබැයි බුදු කෙනෙක්ගේ සිවුරක් ශ්‍රාවකයෙක් පොරවනව නම් මහා කාශ්‍යප තෙලස් දුතාංග තියෙන්න ඕනේ. තෙලසක් කියන්නේ පින්වත්නි 13ක්. දුතාංග කියන වචන තේරුම තමයි කෙලස් ගසා හැරීම කියන එක. ඒ කියන්නේ ඉක්මනට පින්නතුනි කෙලස් නැති කරන්න. මේවා දුතාංග එකින් එක සමාදන් වෙන්නත් පුළුවන්. නැත්තම් 13ම එකවර සමාදන් වෙන්නත් පුළුවන්. බුදු කෙනෙක්ගේ සිවුරක් පොරවනව නම් ශ්‍රාවකෙන් නිකං බෑ පින්වත්නි තෙලස් දුතාංග සම්පූර්ණ කළ තියෙන්න ඕනේ. අනේ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කිව්ව භාගතුන් වහන්සේ ඔය කියන දුතාංග 13ම මම මේ වෙනකොටත් සම්පූර්ණ කළයි තියෙන්නේ. ආන්න එතකොටයි බුදුහාමුදුරු සුගත චීවරය දුන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. හිතන්න එපා මේ ඉල්ලුපු හැටිය දුන්නා කියලා. බුදු කෙනෙක්ගේ සිවුර අපි පොරවන සිවුරට වැඩිය විශාලයි. ඒකට කියන්නේ සුගත චීවරය කියලා. බුදු කෙනෙක්ගේ සිවුරක් හා සමාන සිවුරක් කෙනෙකුට මහන්න පුළුවන්. කරවන්න පුළුවන්. නමුත් පොරවන්න බෑ. ශ්‍රාවකයෙකුට පොරවනව නම් අර කියපු දුතාංග 13ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. නමුත් අද සමහරු භාගතුන් වහන්සේගේ සුගත චීවරයට හා සමාන සිවුරක් හදාගෙන අනේ මේ සුගත චීවරයයි කියලා මිනිස්සු බුදුන් වඳින තැන තියාගෙන වන්දනා කරන මේ සුගත චීවරයයි කියලා. ශ්‍රද්ධාව වරදක් නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. ඔය දෙකවල ධාතු මන්දිර හදාගෙන ලස්සනට මේ ශ්‍රද්ධාවනි පින්වත්නි කොහොම හරි කමක් නැහැ. මේ ශ්‍රද්ධාව තුලින් හරි එන්නේ කවදා හරි දවසක පින්නොත්තුනි ප්‍රඥාවටනේ. ඇයි? ශ්‍රද්ධාවේ අවසානයේ තමයි කවදා හරි දවසක කෙලවර වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ශ්‍රද්ධාව කෙලවර වෙන්නේ කවදා හරි දවසක පින්නොත්නි ප්‍රඥාවෙන්. ඉතින් මේ ශාසනයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රහත් මගඵල ලැබපු උත්තමයන් වහන්සේලා අතර පින්නතුන්ට මතක ඇති කුණ්ඩදාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් කියනවා පංච චින්දේ පංච ජහේ පංච චුත්තරි භාවේ පංච සංඝාතිකෝ භික්ඛු ඕගතින්නෝති උච්චති. පංච චින්දේ පංච කියන්නේ පින්නතුනි පහට. චින්දේ කියන්නේ සිඳිනවා. උන්වහන්සේ පහක් සිඳලා දැම්මා. මොනවද? ඕරම් භාගයේ සංයෝජන පහ. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. පංච චින්දේ පහක් සින්දා. හරියට කොයි වගේද? කකුල් දෙක ගැට ගහලා තිබුණු ලණුවක් පිහියකින් කපලා අහක් කලාසේ. කකුල් දෙක ගැට ගහලා තිබුණු කඹයක් පිහියකින් කපලා අහක් කලාසේ උන්වහන්සේ ඕරම් භාගී සංයෝජන පහම නැති කළා සින්දා. පංච චින්දේ. ආයි කියනවා පංච ජහේ. ජහය කියන්නේ දුරු කරනවා. පංච කියන්නේ පහට. පහක් දුරු කළා උන්වහන්සේ. මොන පහද? උද්දම් භාගී සංයෝජන පහ. ඔයයන්ට මතකයි. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. අන්න පහක් දුරු කළා.
පහක් සින්දා පහක් දුරු කළා. මේ පහට උන්වහන්සේ කියනවා හරියට බෙල්ලේ මේ බෙල්ලේ ගැට ගහලා තිබුණු කඹයක් බොම අමාරුවෙන් කපලා හක් කළාසේ. ඒ කියන්නේ එතනින් පින්වත්නි ඒ පුජ්ජන් කකුල් දෙකත් ගැට ගහලා තිබුණා. ඒක හරියට ඕරම් භාගයේ සංයෝජන පහ සින්දා හා සමානයි. බෙල්ලත් ගැට ගහලා තිබුණා. ඒක හරියට උද්දම් භාගයේ සංයෝජන පහ සින්දා හා සමානයි. දැන් එතකොට දෙකෙන්ම නිදහස් වුණා. ඊට පස්සේ කියනවා කුමක් නිසාද නිදහස් කරන්න පුළුවන් උනේ මේ වයින්? පංච චුත්තරි භාවේ. මොකක් නිසාද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට උද්ධම් භාගීය සංයෝජන පහයි, ඕරම් භාගීය සංයෝජන පහයි සිඳින්න දුරු කරන්න පුළුවන් උනේ මොන පහ නිසාද? මෙන්න මේ කියපු පහ නිසා. මොකක් නිසාද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නිසා. පින්වත්නි මේවට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ කියලා. මේවට කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය මතකයිනේ. එතකොට මේවා යන්තම් දියුණු මට්ටම ධම්මානුසාරී සහ කවුද? සද්ධානුසාරී. මේ ඉන්ද්‍රිය ධර්ම යන්තම් දියුණු වුණොත් සද්ධානුසාරී සහ ධම්මානුසාරී. මේ ඉන්ද්‍රිය ධර්ම තව තවත් දියුණු වුණොත් කවුද? සෝවාන්. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තවත් දියුණු වුණොත් සකෘදාගාමි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තවත් දියුණු වුණොත් අනාගාමි. මේ ඉන්ද්‍රිය පහ අන්තිම කෙලවරටම දියුණු කළොත් රහතන්. ඒ නිසා මතක තියාගන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ උඩ තමයි මේ සසුනේ ඉහළ පහළ යෑම දෙකම සිද්ධ වෙන්නේ. තේරුණානේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ අඩුවෙන් දියුණු කළොත් එයා ධම්මානුසාරී නැත්තම් සද්ධානුසාරී. තව දියුණු කළොත් එයා සෝවාන්. ඒක මතක තියාගන්න. ඒ අන්තිමටම මේ දියුණු පහ දියුණු කළොත් කවුද? රහතන් වහන්සේ. ඊට පස්සේ කියනවා පංච සංඝාතිකෝ භික්ඛු. සංඝ කියන්නේ පින්නතුණි ඇලෙනවා. මොන කොට ඇලෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි. මෙන්න මේ පහේ යම් කිසි කෙනෙක් යම් කිසි භික්ෂුවක් ඇලීම කියන එක දුරු කළා නම් නැති කළා නම් භාගතුන් වහන්සේ වදාලා ඕග තින්නෝති පුච්චති. ඒ භික්ෂුවට පුළුවන්කම තියෙන මහණෙනි ඕගය තරණය කරන්න. මොනවද ඕග? කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග. මෙන්න මේ යෝගයන් තරණය කරන්න පුළුවන් යම් කිසි භික්ෂුවක් ඉන්නව නම් ආන්නේ භික්ෂුව නිවන සමීපයට පැමිණි කෙනෙක් බව මහණනි මතක තියාගන්න කිව්වා. ආන්නේ වගේ මේ සසුනේ නිවන සමීපයට නෙවෙයි නිවනේ කෙලවරටම ගියපු කෙනෙක් තමයි භද්‍රා කාපිලානිය කියලා කියන්නේ. බුදුහාර වරක වදාලා සිංච බික්ඛු ඉමං නාවං සිතාතේ ලහුමිස්සති චත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි. මේ උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මහණෙනි මේ නැව සිඳින්න කිව්වා. මේ නැව ඉසින්න කිව්වා. ඇයි? නැවක යන්තම් හරි පුංචි කාන්දුවක් තිබුණොත් ඒ නැව සම්පූර්ණයෙන්ම පිරෙනවා. පිරීලා ඒ නැව ගිලෙනවා. බුදුහාරු කියනවා නැව ඉසින්න කිව්වා. මොකෙන්ද? නැව ඉසින්න ඇයි? මේ ආත්ම භාව සංඛ්‍යාත නැවේ පිරීලා තියෙනවයි කිව්වා. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේවයින් ආත්ම භාව සංඛ්‍යාත මේ නැව අපේ නැව පිරීලා තියෙන්නේ. හරියට කොයි වගේද උපමාව? නැවක සිදුරක් තිබුණොත් වතුර අනිවාර්යෙන් ඇතුළට එනවාමයි. ඒ වගේ ආත්ම භාව සංඛ්‍යාත නැවේ මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක තිබුණොත් මේ ආත්ම භාව සංඛ්‍යාත නැමැති නැව අකුසලයන්ගෙන් මොකද වෙන්නේ?
පිරෙනවා. ඒ නිසායි කිව්වේ නැවයිසින්න. නැවයිසපු කෙනාට පුළුවන්කම තියෙනවා චෙත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි. ඒ භික්ෂුවට පුළුවන් නිබ්බාන මේහිසි නිවන සමීපයට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය පින් රාජදත්ත කියලා සාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දවසක් යනවා සොසාන භූමියට. ළඟදිම ගෙනාපු මලසිරුලක් ළඟ වාඩි වෙනවා. ලස්සන ඉස්ටියක්. ඒ ළඟ වාඩි වෙලා උන්වහන්සේ භාවනා කරනවා. උන්වහන්සේ අන්තිමට මේ දේශනාවේ කියනවා සමහරුන්ට නම් මලමිනියක් දැක්කහම මහා පුදුම පිළිකුලක් ඇති වෙන්නේ කිව්වා. මට මලකුණ දිහා ඉස්ටිය දිහා බලන් ඉන්නකොට මගේ කාමයට නැති වුණයි කිව්වා. මේ දේශනාවේ කියනවා බත පිසෙන්න කලින් මං එතනින් ඉක්මනට මයින් වුණා කිව්වා. මොකද මේ කියන්නේ? මලසිරුර දිහා බලන් ඉන්නකොට බතක් පිසෙන්න කලින් මං එතනින් ඉක්මනට අහක් වුණා කිව්වා. බතක් පිසෙන්න කලින් කියන්නේ මේ ශාරීරිය ඉස්ටියගේ බඩ දෙකට පැලිලා පණු එළියට ඇවිල්ලා සිලිසිලි ගන්න කලින් මං එතනින් ඉක්මනටම අහක් වුණා. මොකද මේ කියන්නේ? එච්චර දුරකට මට බඩ පැලෙනකන් ඉන්න ඕනකම තිබුණේ නැහැ. මං ඊට කලින් ධර්මය අවබෝධ කරගත්තා. ඇයි? නව දොරකින් S2 යොක්කොගෙම අසුචි නැත්තම් මේ ජරා වැగిරෙනකොට ඒ සියල්ලෙන් මං අවබෝධ කරගත්තා කිව්වා මේක තමයි ජීවිතයේ යථා ස්වභාවය. තව ටිකක් වෙලා හිටන් ඒ ස්ටියගේ බඩ ඒ මලසිරුරේ බඩ පැලෙනවා. පැලුණාට පස්සේ ඔක්කොම එළියට එනවා. ඒ කියන්නේ බතක් පිසෙන්න කලින් මං එතනින් ඉක්මනට මහක් වුණා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒකයි කිව්වේ පින්වත්නි ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්න හිතන්නවත් එපා. මේ ටික දැකලා හරි කමක් නැහැ. මේක අහවර කරගන්න ඕනේ. ආයි ආවත් මේ ලෝකෙට මේ දුක මේ විදියට විඳින්න ඕනේ. මේ දුක මේ විදිහට විඳින්න ඕනේ. ඒකයි කිව්වේ ආයි කවදාවත් එන්න එපා. අනාගතේ මතක තියාගන්න. සබ්බ පාපස්ස ගාතාවත් මතක නැති මිනිස්සු අනාගතේ ඉන්නේ. සබ්බ පාපස්ස ගාතාවත් මතක නැහැ. අද මේ දරුවන්ට සබ්බ පාපස්ස ගාතා මතකයි. නමුත් අවුරුදු 5000 සීමාව ලං වෙනකොට මේ සම්බුදු සසුනේ ඒ සබ්බ පාපස්ස ගාතාවත් මතක තියෙන මිනිහෙක් එදාට නැහැ. එහෙව් කාලෙක අපිත් හිටියොත් නේ මෙච්චර දැනගෙන මේ ටිකෙන් මේ ටිකවත් කර නොගෙන අන්තිමට ගාතාවක් ඇහෙන්නේ නැති කාලයක් යනකම් මේ ජීවිත ඇදගෙන ගියොත් අපරාධනේ මේ ඉගෙන ගන්න දේවල් කියන්න බෑ. ඇයි? සුළු මොහොතදී පින්නතුනි වරදින්න පුළුවන්. ඇයි? කල්යාණ මිත්‍රයෙක් නොවන කෙනෙක් හම්බ වුණොත් අසත්පුරුෂයෙක් හම්බ වුණොත් අපේ මොහොත අපේ වෙලාව නැත්තම් අපේ ෂණය එක මොහොතකින් වෙනස් කරන්නේ මනුස්සයට පුළුවන්. ඇයි? ලෝකේ ගොඩාක් වෙලාවට ඇදලා තියෙන හොඳ පැත්තකට නෙවෙයි නරක පැත්තට පින්නතුනි. අපි යන්නෙත් අන්නේ පැත්තට. ඒසක් කවදාවත් કોઈ මොහොතකවත් කුසලයේ සඳහා වීරිය කරනවා නම් කවදාවත් ඒ වත හරින්න එපා. ඔයත් දන්නවා පින් කරනවට මායя අකමැති නෑ. අපි කුසල කරනවටයි මායя අකමැති. පින් කරනවට මායя අකමැති නෑ. ඔයත් ගෙවල් හදන්නකෝ තව උදව් කරයි මායя. අලුත් වාහන ගන්නකෝ තව උදව් කරයි. හැබැයි කුසලයේ සඳහා යම් මොහොතක වීරිය කළොත් ආන්දිතින් තමයි බාධාව නැති වෙන්නේ. මේ හොඳට ඉන්න අපි පොතක් කියවන්න පටන් ගන්නකෝ පුදුම නිදිමතන්නේ තියෙන්නේ. බණ පොතක් කියවන්නකෝ පුදුම නිදිමතයි. මොකොත් උන්නේ බණක් අහන්නකෝ පුදුම නිදිමතක් තියෙන්නේ. අනිත් වෙලාවට මොකක්වත් නැහනේ. ඇයි ඒ? තේරුම් ගන්න ඕනේ බණ පොත කියවන්න නිදිමත එනවනම් මේ එන්නේ මායයෙන්. ඇයි? කුසලයේ කරන්න යන්තම් බණ පොතක් කියවන්න අතට ගත්ත විතර නිදිමත එනවා. හැබැයි එහෙමයි කියලා පොත පැත්තකට දාලා නිකන් ඉන්න එපා. වීරය කරලා කොහොම හරි මේ මොහොත පන්නන්න ඕනේ. මේ මොහොත පන්න ගත්තොත් මායя පරදිනවා, අපි දිනනවා. පොත පැත්තකට දැම්මොත් මතක තියාගන්න මායя දිනනවා, අපි පරදිනවා. එතකොට දිගින් දිගටම මායයෙන් බාධා මිසක ආයි කවදාවත් කුසලයේ කරන්න හම්බෙන්නේ නෑ පින්වත්නි. ඒකයි කිව්වේ පින් කරනවට මායя බාධා කරන්නේ නෑ. මායя බාධා කරන්නේ කුසල් කරනවට. බණ අහනකොට බණ පොත් කියවනකොට ඒක නිදිමත එන්නේ බාධා. කොච්චර බාධා එනවද? නමුත් මේ බද්දා කාපිලානියටත්
මේ ජීවිත තුල සෑහෙන බාධා ආවා. නමුත් පින්වත්නි අය කවදාවත් වීරිය නම් ඇතහැරියේ නැහැ කියනවා. ඒ වගේමයි පින්වත්නි පින්නතුන්ට මතක ඇති ගිරිමානන්ද කියලා සාමින් වහන්සේ කෙනෙක් හිටියා. බුද්ධ කාලේ. ගිරිමානන්ද කියලා සූත්‍රයකුත් වන්න පොතේ තියෙනවා. උන්වහන්සේ බොහොම ලස්සන ගාථාවක් කියනවා උන්වහන්සේ ලබාගත්තු විමුක්ති සුවය ගැන. මොකද්ද කියන්නේ? වස්සති දේවෝ යතා සුගීවං සුගීතං චන්නා මේ කුටිකා සුඛා නිවාතා තස්සං විහරාමි භූපසන්තං අතකෝ පත්තේසි පවස්ස දේව. ලස්සන දෙයක් මේ කියන්නේ. මොකද්ද කියන්නේ? උන්වහන්සේ දැන් කුටියේ කැලෑවේ කුටියක් හදාගෙන උන්වහන්සේ කුටිය ඇතුලේ වාසය කරනවා. මේ වෙලාව වහිනවනේ මහ වැස්සක්. වැස්ස වහිනකොට ගිරිමානන්ද හාමුදුරුවෝ කියනවා අතකෝ පත්තේසි පවස්ස දේව ඕනතරම් වැහැපන් මන් තෙමෙන්නේ නැහැ කියනවා. ඕනතරම් වැහැපන් මන් තෙමෙන්නේ නැහැ කියනවා. මොකද්ද මේ කියන්නේ? මේ වැස්ස කියන්නේ පින්වත්නි අපි හඳුනන මේ ස්වභාවික වැස්ස නෙවෙයි. එහෙනම් මොන වැස්සද? හරියට හරි. මේ කියන්නේ කෙලස් වැස්සයි. එතකොට මෙතන කුටිය කියලා කියන්නේ කොමක්ද? කුටිය කියන්නේ මොකක්ද නෙවෙයි ගිරිමානන්ද සාමින් වහන්සේගේ සිත. එතකොට මෙතන සෙවිලි කිරීම කියන්නේ කොමක්ද? සෙවිලි කිරීම කියලා කියන්නේ සියලුම කෙලෙසුන්ගෙන් උන්වහන්සේගේ හිත දැන් නිදහස් වෙලා. අන්තිමට කියනවා දොර කවුරුත් වහලා තියෙන්නේ. කොච්චර වැස්සත් ඒ දොර කවුළු වලින් කවදාවත් හිරිකඩක්වත් ඇතුළට එන්නේ නැහැ. ඒ මොකද්ද කියන්නේ? එතනින් කියන්නේ මගේ ඉන්ද්‍රයන්. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ කිසිම දෙයකින් කවදාවත් මට අරමුණු වෙන්නේ නෑ. හරියට කොයි වගේද? මොනතරම් වැස්සත් ජනෙලුත් කුටිය වහලා තියෙන්නේ, දොරත් වහලා තියෙන්නේ. ඒ දොර කවුළු වලින් කවදාවත් හිරිකඩක්වත් ඇතුළට පිනිපොදක්වත් ඇතුළට එන්නේ නෑ. ඒ වගේ තමයි ඇස සංවර කරන් තියෙන්නේ, කනත් නාසයත් දිවත් මේව සංවර කරන් තියෙන්නේ. ඒ නිසා පිටින් තියෙන අරමුණු කිසිවක් මගේ හිතට එන්නේ නෑ. ඒ නිසා ඕනතරම් වැහපන් කිව්වා. ඒ කියන්නේ කෙලස් වැස්සට කවදාවත් මම තෙමෙන්නේ නෑ. කොච්චර ලස්සනද බලන්නකෝ. ඒ කියන්නේ උන්වහන්සේ ලබාගත්තු ඒ විමුක්ති සෝයේ උන්වහන්සේ භුක්ති විඳින හැටි මේ කුටි ඉඳගෙන කොච්චර ලස්සනයිද බලන්නකෝ. ඒ නිසා ලෝකයට අයිති දේවල් ලෝකයේ තුලම තියෙන්න දෙන්න. කවදාවත් ඒව අපේ කරගන්න උත්සාහවන්ත වෙන්න එපා. ලෝකයට අයිති දේවල් ලෝකයේ තුල තියෙන්න දුන්නා නම් පින්වත්නි අද අපිට මේ දුක නෑනේ. අපි කලේම මොකක්වත් නෙවෙයි ලෝකයට අයිති හැම දෙයක්ම අපි ඒවා අපේ කරගත්තා. දැන් මේ වෙන් කරගන්න බැරුවනේ දුක් විඳින්නේ. එතකොට වෙන් කරගන්න මේ බණ ටික මදිද? ඇතිනි පින්වත්නි. ඇයි මේ බුද්ධෝත්පාද කාලයේ තරම් බණ කියව බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකේ තවත් නෑ. අපේ බුදුහාමුදුරන්ට කලින් කවුද හිටියේ? කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ කාලෙත් බණ කිව්වනේ. නමුත් ඔයත් හිතනවද මේ තරම් බණ කිව්වා කියලා? නෑ. හිතන්න බුදුම බණ තෝගයක් නේ තියෙන්නේ. ඉතින් මෙච්චර හිලත් මේකෙන් දැන් මේක ඉවර කරගන්න බැරි නම් ආයිතින් ඇහෙන්න කාලයක් නෑ. අපි කියන්නේ අනිත් බුද්ධෝත්පාද කාල බණ නොකියුවා කියන එක බණ කිව්වා. නමුත් මේ තරම් නම් කියන්නේ නැතුව ඇති. ඉස්සර නම් බණක් අහන්න ඉරිද වෙනකන් ඉන්න ඕනේ. බදාද වෙනකන් ඉන්න ඕනේ. ඉරිදයි බදාදයි යන්තම් බණක් ගියා. අම්මලා මොකක්වත් අහන්න දෙන රේඩියෝ එකේ දාට බණ අහනවා කියලා සියලා. නමුත් අද එහෙමයි. එතකොට ඒ කාලේ අඩු නිසා ප්‍රයෝජන ගත්තා කොහොම හරි. ඉරිද බදාදනකම් බලන් ඉන්නේ බණ අහන්න. නමුත් අද එහෙමයි නෑනේ. අද කොච්චරනම් තියෙනවද? ඒකයි කිව්වේ කවදාවත් මේවා අතහරින්න එපා පින්වත්නි. දවසකට එක බණක් හරි අහන්න පුරුදු වෙලා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හොඳට දියුණු කරගෙන අඩුම තරමේ සෝවාන් වෙන්න බැරි නම් ධම්මානුසාරී හරි සද්ධානුසාරී පුජ්‍යලයන් බවට පත් වෙන්නවත් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඇයි මේ ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න කවදා හරි දවසක සෝවාන් වෙලාම තමයි නතර වෙන්නේ.
මේ සම්මානුසාරී සද්ධානුසාරී දෙන්න කවදා හරි සෝවාන් වෙලාම තමයි නතර වෙන්නේ. කවදාවත් මේ දෙන්න අපායට වැටෙන්නේ නැහැ. പ്രേත ලෝකෙට වැටෙන්නේ නැහැ. දුගතියකට වැටෙන්නේ නැහැ. සත්පුරුෂ භූමිය පුහුදුන් භූමිය ඉක්මවලා සත්පුරුෂ භූමියට පැමිණි දෙන්නෙක් තමයි ධම්මානුසාරී සහ සද්ධානුසාරී දෙන්න. ඒ කියන්නේ ඒ දෙන්න කවදාවත් මේ ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කෙනෙක්, ඒ කියන්නේ අකුසලයට ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි පින්වත්නි. අන්න ඒකනේ වටින්නේ. සෝවාන් වෙන්න බැරි නම් අඩුම තරමේ ධම්මානුසාරී හරි සද්ධානුසාරී හරි වෙන්න උත්සාහවන්ත වෙන්න. ඇයි? මේකේ අවසාන කෙලවරනේ සෝවාන් වෙලා නතර වෙන එක. ඒ වගේ ශාසනයක්, ලස්සන ශාසනයක් මේ අපිට තියෙන්න පින්වත්නි. ඉතින් බද්දාකාපිලානිය මෙන්න මේ උත්තම தത്വයටපත් වෙන්න, මහරහත් භික්ෂුණියක් බවට පත් වෙන්න පාරමී පිරුවේ පින්වත්නි. ඔයත්තන්ට මතකයි පදුමුත්තර බුදුරජාන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ පදුමුත්තර බුදුහාමුදුරුවෝ එක්තරා භික්ෂුණියකට පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති භික්ෂුණියකට අග්‍රස්ථානය ලබා දුන්නා. මේක දැක්ක මය කියන්නේ භද්‍රාකාපිලානිය එදා ප්‍රාර්ථනාවක් කළා. කුමක්ද? අනේ මටත් මයට වගේ යම් දවසක බුදුරජාන් වහන්සේ නමක් හමුවේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා. දැන් පින්නතුන්ට මතකනේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබෙන්නේ කොහොමද? ඒක ලැබෙන්නේ ඔයත් දන්නවා පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පංච නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් වුණා කියන්නේ ඒ පුජ්‍යලගේ හිත අකුසලයන්ගෙන් මිදෙනවා. කාමයන්ගෙන් මිදෙනවා. එතකොට පංච නීවරණ ධර්ම යටපත් කළා කියන්නේ එයාට එන්න පුළුවන් මොන ධානයටද? ප්‍රථම ධානයට, ද්විතීය ධානයට, තෘතීය ධානයට සහ චතුර්ථ ධානයට. ධාන මට්ටම් තව තව දියුණු වෙනකොට එන්න පුළුවන් මොකේටද? ධානයේ දියුණු වුණොත් තමයි එන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට. තේරුණානේ? පංච නීවරණ ධර්ම යටපත් වුණාට පස්සේ එන්න පුළුවන් ප්‍රථම ධාන, ද්විතීය, චතුර්ථ ධාන වලට. ඒ ධානයෙන් තවත් හිත නිශ්චල භාවයට පත් වෙනකොට තමයි එන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයට පත් වෙනකොට එන්න පුළුවන් චතුූපාත ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයට පත් වෙනකොට එන්න පුළුවන් ආසවක්කේ ඥානයට. ආන්නේ ආසවක්කේ ඥානයට ආවට පස්සේ, ආසව කියන්නේ කෙලෙස්නේ, කෙලෙස් නැති කිරීමේ නුවණ. එතකොට ඒ පුජ්‍යලයා, ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා දන්නවා මොනවද? තමන්ගේ හිතේ තියෙන පුංචි පුංචි කෙලෙස් තියෙන්නේ. එයා දන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. ආසවක්කේ ඥානයට ආවට පස්සේ මේ හිතේ තියෙන පුංචි පුංචි කෙලෙස් තියෙන්නේ. ඒව පවා යාට දකින්න පුළුවන්. හරියට කොයි වගේද? ගලක් උඩ මිනිස්සෙක් ඉන්නවා. ඒ ගලක් ළඟ පාමුල තියෙන ලස්සන විලක්. ඒ විලේ වතුර හරි පැහැදිලි. ඒ නිසා ගල උඩ ඉන්න මිනිස්සයාට අර වතුරේ ඉන්න මාළු, බෙල්ලෝ, පුංචි පුංචි සත්තු පවා දකින්න පුළුවන්. ඇයි? ඒ වතුර හරි පිරිසිදුයි. ආන්නේ වගේ තමයි ලෝ. මොකද්ද? ආසවක්කේ ඥානයේ තියෙන කෙනත් අර පුංචි පුංචි මොනවද දකින්නේ? කෙලස් දකිනවා. හරියට කොයි වගේද? අර ගල උඩ ඉන්නකොට පල්ලෙහා තියෙන විලේ ඉන්න සත්තු, බෙල්ලෝ, මාළු, මේ පුංචි පුංචි සත්තු දකින්න ලැබෙන්නේ යම්සේද? ආන්නේ වගේ හිතේ තියෙන කෙලස් දකිනවා. දැකලා හඳුනා ගන්නවා මේ තමයි කෙලෙස්, මේ තමයි කෙලෙස් ඇතිවීම, මේ තමයි කෙලෙස් නැති කිරීම, මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා දන්නවා මේක තමයි දුක, මේක තමයි දුක නැති කිරීම, මේක තමයි දුකින් මිදීම, මේක තමයි දුකින් මිදීමේ මාර්ගය.
ආයි හොලවන්න බෑ කිසි කෙනෙකුට මෙතෙන්ට ආවා කියන්නේ. දැන් ඔන්න තේරුම් ගන්න බද්දා කාපිලානිය කියලා කියන්නේ මෙන්න මේ කියපු පංච නීවරණ ධර්මත් යටපත් කරලා ධානයන්ගේ හිත නිශ්චල භාවයට පත් කරගෙන පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ පෙරවිසෝ කඳපිලිවෙල සිහි කරන්නා වූ භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුවා. ඇයි මේ ප්‍රාර්ථනාව කළේ කවදාද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ. සිද්ධියක් දැකලා. මොකද්ද සිද්ධිය? එක්තරා භික්ෂුණියකට පදුමුත්තර බුදුහාමුදුරුව අග්‍රස්ථානය දුන්නා. ඇයි මේක දිහා බලන් ඉඳලා එදා ඒ ප්‍රාර්ථනාව සිද්ධ කළා. මේ විදියට කුසල් දහම් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා පින්වත්නි ඉන්පස්සේ ඉන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ. ඔන්න බලන්න මේ සිද්ධිය ලස්සනයි. විපස්සී බුදුරජාණන් වහන්සේ අවුරුදු 7කට වරක් මිනිස්සු අතරට වැඩම කළා. දවස් 7ක් එක දිගට බණ කියනවා. ආයි උන්වහන්සේ දකින්න ලැබෙන්නේ අවුරුදු 7කට පස්සේ. විපස්සී බුදුහාමුදුරුවෝ. එතකොට එදා මිනිස්සු බණහන්න යනවා. බද්දා කාපිලානියත් එදා ඉපදලා හිටියා. යම්කිසි බමුණෙක් එක්ක විවාහ වෙලා හිටියා. හැබැයි මේ දෙන්නටත් හරිය ඕනකම තියෙන විපස්සී බුදුහාමුදුරුවන්ගෙන් බණහන්න. හැබැයි ඒ වුණාට තියෙන එකම එක සලුවයි. ආන්නේ සලුවේ කතාව ඔයත්තන්ට මතකනේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි මේ සිද්ධිය උනේ බද්දා ඒක සාටක බද්දා කාපිලානියට. එකම එක සලුවයි තියෙන්නේ. ඊපස්සේ බුදුහාමුදුරුවෝ දැන් දවස් 7යි බණ කියන්නේ. ආයි ඊපස්සේ බුදුහාමුදුරුවෝ එළියට බහින්නේ අවුරුදු 7කට පස්සේ. නමුත් දැන් බණහන්නමයි හිත. දෙන්න කතා කරගත්තා මම පිරිමියෙක්නේ. මම යන්නම් රැයට බණහන්න. නුඹ ඉෂ්ටියක්නේ බද්දා කාපිලානියනේ. නුඹ යන්න දවල්ට කතා කරගත්තා. දැන් ඔන්න බමුණ ගියා බණහන්න. බමුණ බණහන්න ගියාට පස්සේ බමුණට හිත එකම සලුව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. හිත හදාගෙන මේ සලුව විපස්සී බුදුහාමුදුරුවන්ට පූජා කළා. මේ මිනිස්සයා කෑ ගැහුවානේ. මොකක් කියලාද? මම දිනුවා කිව්වා. එදා මේ බණන්න හැවිල්ලා හිටියා බන්දුමකින් රජ්ජුරුව කල්පනා කළා රජ කෙනෙක් හැටියට මම මෙතන ඉඳේ කවුද මේ දිනුව කියන්නේ කියලා. බලනකොට ළඟට අවිල්ලා බලනකොට ඒක සාටක බමුණා. මොකක්ද දිනුව කියන්නේ? මේ බමුණ කිව්වනේ රජතුමාට නුඹලා සටන් කරලා දිනව මොකද්ද කියලා ඇහුවා. මේක තමයි නියම දිනීම කිව්වා. ඇයි? හැන්දෑව ඉඳලා කල්පනා කළා දෙයනේ දැන් මේක පූජා කළොත් හෙට බණහන්න වෙන්නේ නැහැ. මගේ ස්වාමි දියණියට. දැන් ඔය හැම එකක්ම කල්පනා කරලා බැරි මෙතන තමයි හිත හදාගෙන එකම සලුව පිදුවා. මේ කහපු රජුරෝ මෙතුමාට දුන්න සලු දෙකක්. මේකත් පූජා කළා. ආයි දුන්න සලු 4ක්. මේකත් පූජා කළා. ආයි දුන්න 8ක්. මේකත් පූජා කළා. ආයි දුන්න 16ක්. මේකත් පූජා කළා. ආයි දුන්න 32ක්. ඒකත් පූජා කළා. ආයි දුන්න 64ක් පූජා කළා. අන්තිම රජුරෝ ඒක සාටක බමුණට දෙනව රතු කම්බිලියක්. කම්බිලියක් කියන්නේ සීත කාලෙට බණහන්න ඇඟ පොරවගෙන සීත කාලෙට බණහන්න තියෙන එකක්. මෙතුමා කල්පනා කළා මේ කුණු ශරීරය වහන්න මේක තියාගන්නවට වැඩිය හොඳයි විපස්සී බුදුරජාණන් වහන්සේ සතපෙන තැන ඇඳේ උඩු වීණක් හැටියට මේක බඳිනවා කිව්වා. බැන්දා. මේ බලන්න වෙන දේ. බැන්දා. දවසක් බන්දුම රජුරෝ ගියානේ පන්සලට. ගිහලා බුදුහාරෙන් කුටියටත් ගියා. දැක්කර කම්බිලිය. ඊපස්සේ බුදුහාරගෙන් මේ බමුණ හැව කොහෙන්ද ඔබ වහන්සේට මේක කියලා. අර ඒක සාටක බමුණ ගෙනල්ලා එල්ලුවා කිව්වා. ඉතින් බුදුහාමුදුරුවනේ මමනේ මිනිස්සයාට දුන්නේ සීත කාලේට ඔක බණහන්න අරගෙන යන්න කියලා. පූජා කළා කිව්වා. කරන්න දෙයක් නැහැ කිව්වා. රජ්ජුරුව එදා බන්දුම රජ්ජුරුව පින්වත්නි මේක සාටක බමුණ පොරොහිත තනතුරේ තිබ්බා. කොසේ හෝ වේවා එදා බද්දා කාපිලානියත් බණ ඇහුවා. මේ විදියට පින්දහම් කරගෙන ඇවිල්ලා පින්වත්නි මේ කොණාගම කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ කාලේ මෙය ආපහු උප්පත්තිය ලැබුවා බද්දා කාපිලානිය. ඒ නිකන් නෙවෙයි පින්වත්නි බමුණෙක් එක්ක විවාහ වුණා. මේ බමුණගේ නංගි පසේ බුදු කෙනෙකුට හරි ආදරෙන් පින්ඩපාතේ බෙදෙනවා. මේ බලන්න වෙන දේ හොඳේ. පසේ බුදු කෙනෙකුට පින්ඩපාතේ බෙදෙනවා. ඒ පින්ඩපාතේ බෙදුවට පස්සේ දවසක්
මෙය භද්‍රා කාපිලානිය තමන්ගේ සාමියගේ නගනියත් එක්ක මොකද්දෝ දෙයකට කේන්ති ගිහිල්ලා පසේ බුදුහාමුදුරන්ගෙන් පාත්‍රය අරගෙන දානි ටික අහක් කරලා මේකට මඩ පිරෙව්වා. මේ භද්‍රා කාපිලානිය මඩ පිරෙව්වා. අර නෑන කිව්වා මේ තරහක් තියෙන නම් ඒක පළිය මගෙන් ගන්න. පසේ බුදුහාමුදුරන්ගෙන් ඒ පළිය ගන්න එපා. ඔය පාත්‍රේ හොදලා පසේ බුදුහාමුදුරන්ට පූජා කරන්න දානි ටිකයි නැත්තම් ලොකු වැඩක් වෙන්නේ කිව්වා. මේ කළා ඒ දායක. මොකද්ද? ඒ මඩ අයින් කරලා සුවඳ පැනින් පසේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය හොදලා පසේ බුදුහාමුදුරන්ට දානි පිළිගන්නවා. දානි පිළිගන්නලා භද්‍රා කාපිලානිය ප්‍රාර්ථනා කළා මේ දානේ ටික සුවඳවත් උනේ යම්සේද ඒ මිහිරි භෝජන යම්සේද මට උපන් ආත්ම භාවල ලස්සන වෙලා උපදින්න වාසනාව ලැබේවා කියලා භද්‍රා කාපිලානිය ප්‍රාර්ථනා කළා. ඉපදුනා. ලස්සන වෙලා ඉපදුනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. හැබැයි වුණාට ඇය කොච්චර ලස්සනද මුළු ශරීරයම ගඳ ගහනවා භද්‍රා කාපිලානියගේ. ඇයි අර පසේ බුදුහාඳුරගේ පාත්‍රයට මඩ දාලා පූජා කරපු නිසා ගඳ ගහනවා. විවාහ වුණා. මේ සාමියට පුදුම ගඳක් තියෙන තමන්ගේ සාමි දියණිය භද්‍රා කාපිලානිය අතහැරියා. මේ අතර තමයි කාශ්‍යප බුදුහාමුදුරුවෝ පින්නිවන් පෑවේ. මෑගේ අතේ තිබුණා වලලුයි කරේ තිබුණ මාලයි. කල්පනා කළා මම මේ මාල ටිකයි වලලු ටිකයි අරගෙන පූජා කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය හදන තැනට. නිකන් නෙවෙයි පූජා කළේ. ඒව විකුණලා රත්තරන් වලින් ගඩොලක් හදලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා කුමක්ද? මගේ ඇඟේ තියෙන දුර්ගන්ධය නැති වේවා කියලා. දුර්ගන්ධය නැති වුණා. ලස්සනයි දැන් සුවඳයි දෙකම තියෙනවා ශරීරේ. අර අතහැරියනේ පුරුෂයා ගඳයි කියලා. මේ මිනිස්සයාට ආපහු හිත ගියා භද්‍රා කාපිලානියට. මිනිස්සෙගේ අතේ පණිවිඩයක් එව දැන් එන්න කියලා. දැන් මම කිව්වා දැන් ඉතින් විවාහෙන් ආවට මට ආභරණ නැහනේ. ඒ ආභරණ ටික දීලානේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට මම ගඩොලක් හදලා පූජා කළේ. ඒ නිසා දැන් එන්න බෑ රත්තරන් නැති නිසා. මොහු කිව්වා රත්තරන් වලින් පළක් නැහැ. අපි දැන් එකට ජීවිතය ගෙවමු කිව්වා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. ඒ ආත්ම භාවෙත් ඉවර වුණා. ඉවර වෙලා පින්නතුන්ට මතකද ඉන්පස්සේ හිටියේ අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ භද්‍රා කාපිලානිය නමින්ම ඉපදුනා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලී කියලා කුමාරයෙක් කියලා ඉපදුනා. මේ දෙන්න විවාහ වුණා. විවාහ වෙලා පින්වත්නි විවාහ වුණු දවස පින්නතුන්ට මතකයි. ඒක තමයි මේ ශාසන ඉතිහාසයේ කාම සහග සිටිවිල්ලක් පහළ නොවී සිද්ධ වෙච්ච එකම මංගලෝත්සවය. ඇයි? භද්‍රා කාපිලානි විවාහ වෙච්ච පළවෙනි දවසේ සිරිහන් ගැබට ආව කියන්නේ රෝසමල් වලින් මල් මාලාවක් හදාගෙන. පිප්පලී කුමාරයා සිරිහන් ගැබට ආවේ සමන් පිච්ච මල් වලින් මල් මාලාවක් හදාගෙන. ඇවිල්ලා මේ දෙන්න නිදාගෙන ඇඳ මැදින් පිප්පලී කුමාරයා කලේ මොකද්ද? තමන් ගෙනාපු සමන් පිච්ච මල් මාලාව තිබ්බ ඇඳ මැදින් දිගට තිබ්බා. දිගට තියලා ප්‍රාර්ථනාවක් කළා මොකද්ද? හෙට උදේ වෙනකොට භද්‍රා කාපිලානිය කෙරෙහි මට මගේ හිතේ යම්බදු කාම සහග සිතිවිල්ලක් පහළ වුණොත් මේ සමන් පිච්ච මල් මාලාව පරවෙන්න ඕනේ. ඒක බලන් හිටියේ භද්‍රා කාපිලානියත්. මේ බලන සසරේ පාරමී පුරාගෙන හැටි. මේ අන්තිමාත්මේ මේ මයගනා පුරෝස මල් මාලාව තිබ්බ ඇඳ මැදින් ඈත් ප්‍රාර්ථනා කළා හෙට උදේ වෙනකොට පිප්පලී කුමාරයා කෙරෙහි මට මගේ හිතේ යම්බදු කාම සහග සිතිවිල්ලක් පහළ වුණොත් මේ රෝස මල් මාලාව පරවෙන්න ඕනේ. මල් මාලා දෙක ඇඳ මැදින් තියලා දෙන්නම රාත්‍රියේ නිදාගත්තා. උදේ පාන්දර අවදි වුණා. එක මල් මාලාවක්වත් පර වෙලා නැහැ. පින්නතුනි කයින් නෙවෙයි මේ මොකෙන්ද? සිතින්. කයින් නම් කොහොම වේද මේ සිතින්නේ පින්වත්නි. සිතින් හරි දෙන්න එකට මේ ශ්‍රීයහන් ගබේ ඉන්නකොට සිතින් හරි කාමසහග සිතවිල්ලක් පහළ වුණොත් අනිවාර්යෙන් මල් මාලා දෙකක් හරි එකක් හරි පර වෙනවා. පළ තිබුණේ නැහැ. ලස්සනයි. එදා පින්වත්නි මේ දෙන්න කතා කරගෙන පැවිදි ජීවිතයටපත් වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදා වේළුවනාරාමේ පූජා කරපු බිම්බිසාර මහ රජුරුවන්ගේ ඒ වේළුවනාරාමේ පන්සල බාරගෙන එන අතරතුර වඩින අතරතුර තමයි මුණ ගැහුනේ පිප්පලී කියන කුමාරයා මහා කාශ්‍යප නමින් මහණ වුණා. භද්‍රා කාපිලානිය
ප්‍රජාපති නම් වූ මහරහත් භික්ෂුණිය ළඟ මහාන උපසම්පදාව ලැබුවා. නොබෝ කලක් යන්නට මත්තෙන් භද්‍රා කාපිලානිය මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, එදා භික්ෂුණීන් වහන්සේ රැස් වෙච්ච වෙලාවක භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා, මගේ ශාසනයේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ ඇති භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයේ ලබනව කවුද? භද්‍රා කාපිලානිය කියලා. ඒ සාදා අපි ඉගෙන ගත්තේ මේ ලස්සන චරිතය පිළිබඳව පින්වත්නි. පුරුෂයන්ට විතරක් නෙවෙයි, දැන් තේරුම් ගන්න මේ ඥාන ලබන්න පුළුවන් ස්ත්‍රීන්ටත් පුළුවන්. ඒවට හොඳම සාක්ෂි තියෙනවා අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් ඇති වේවි. ඒ නිසා අම්මලා උත්සාහ කරන්න, වීරය කරන්න, විමුක්ති සෝවේ සලසා ගන්න ස්ත්‍රීන්ට ස්ත්‍රීත්වයේ බාධාවක් නොවන බවත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා යශෝදරාවගේ චරිතයට පමණක් දෙවෙනි වෙන චරිතයක් ඇත්නම් මේ සසුනේ වෙන කාගේවත් චරිතයක් නෙවෙයි, මේ භද්‍රා කාපිලානියගේ චරිතයයි. දැන් ඔයත් දන්නවා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබන්නෙත් කොහොමද කියලා අපි මුලින්ම කියලා දුන්නා. ඒ සමීට වැඩි යමක් කියන්න වෙලාව නෙවෙයි. මේ අද අපි ඉගෙන ගත්තේ තේරී ගාථා පාළියේ අපදානයේ සඳහන් වන භද්‍රා කාපිලානියේ තේරී අපදානයයි. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තු සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදිනාටම උතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ තිහගොඩ පහළ විටියල ආරච්චිගේ වත්ත තිරින නිවසේ පදිංචි රාජපක්ෂ පවුලේ දුව, එවාගේම පුතුන් දෙදෙනා, බෑනා, ලේලිවරුන් දෙදෙනා සහ මුණුබුරු දෙපළ ඇතුළු පවුලේ ඥාති හිතවත් පිරිස විසින් බලාපොරොත්තු වන්නේ දෙපාර්ශවයේම මව්පිය පාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ජූලි 25 වන දින උපන් දිනය සැමරූ අබිනු රාජපක්ෂ පුතුණුවන්ටත්, අගෝස්තු 13 උපන් දිනය සැමරූ අචින්ත දිසානායක පුතුණුවන්ටත්, පහළ විටියල ශ්‍රී විජයාරාමේ විහාරාධිපති සමිත සාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු සාමීන් වහන්සේලාටත්, ධර්ම දේශනාව සිද්ධ කළ අපටත්, බෞද්ධයා නාලිකාවේ අනුශාසක සාමීන් වහන්සේටත් උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු සිත සාන්ති යහපත උදා වේවා. එවාගේ උපන් දින සැමරූ අබිනු රාජපක්ෂ පුතුණුවන්ටත්, එවාගේම අචින්ත දිසානායක පුතුණුවන්ටත් දෙනාගේ අනාගත ජීවිත හැමතින්න භාග්‍ය සම්පන්න වේවා. සුබ උපන් දිනයකට පුතුන් දෙපළට ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් මේ වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිවනින්ම නිවී සැනසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් හැම දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණාභෝධයම ලැබේවායි සාදු ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවත්නි, ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නට දහම් භාවත පෙන්වා දෙමින් එම පෙන්වර ධර්මදේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මෙවැනි අත්‍යුදාරෝ කුසල ක්‍රියාවන්හි තව තවත් නිරත වන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූරකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට
පරිස්කාර පූජා කරන්නට සදහැවතුන්ට ආරාධනා කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පැයට නියමිත පින්බර ධර්මදේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.